දැන් අද මේ උත්සවයේ ප්‍රධාන දේශනයට අවස්ථාව යොදා ගමු. මේ දේශනය කරන ඔහු පිළිබඳව මෙන්න මෙසේ සඳහන් කරන්න අවසර දෙන්න. වර්ෂ 1971 පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක් වන ඔහු වර්ෂ 1982 දී පෙරාදෙණිය කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනයේ කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය රාष्ट्रपति උපාධිය ලබා ගන්නවා. ඉන්පසු 1983 වර්ෂයේදී නෝර්වේ කෘෂිකර්ම විශ්වවිද්‍යාලයෙන් පාංශු විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගන්නා ඔහු වර්ෂ 1992 පෙරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භූගෝල විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධිය හිමි කර ගන්නවා. වර්ෂ 1979 දී පර්යේෂණ නිලධාරියෙකු ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවයට එක්වන ඔහු පාංශු සහ ජල කළමනාකරණ ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු වල 2001 වසර දක්වා නියැලී කටයුතු කරනවා. 2001 වර්ෂයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පර්යේෂණ තනතුරට පත්වන එතුමා 2006 වර්ෂය දක්වාම එම තනතුරේ කටයුතු කරනවා. 2006 වසරේ සිට කෘෂිකර්ම සහ ජල කළමනාකරණ පිළිබඳ උපදේශකවරයෙකු ලෙස ක්‍රියා කරන එතුමා 2013 වසරේ සිට රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙකු ලෙස ක්‍රියා කරනවා. මීට අමතරව ඔහු මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ පද්ධති කාර්යක්ෂමතාව සහ ජල ඵලදායීත්වය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියේ කණ්ඩායමේ නායකත්වය ලබාගෙන කටයුතු කරන්නේත් එතුමයි. ඒ විතරක් නෙමෙයි 80කට වඩා වැඩි දෙස් විදෙස් විද්‍යාත්මක ප්‍රකාශන රැසක් සම්පාදනය කිරීම සඳහා එතුමන්ගේ දායකත්වය ලැබී තිබෙනවා. ඒ දායකත්වයේ නායකත්වයේ මොනතරම් ප්‍රබලද ඒ නිසා අපිට කොලයක් බලාගෙන ඒ සියලුම විස්තර කියන්න සිද්ධ වුණා. ප්‍රධාන දේශනය වෙනුවෙන් ආචාර්ය පී.බී. ධර්මසේන මහතාටයි මේ ගෞරවනීය ඇරීම බාහිර කතිකාචාර්ය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය. හොඳ අත්පොලසන් ප්‍රසාදයක් එකතු කරමු. සුබ දවසක් සියලු දෙනාටම. විද්‍යා හා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්තුමනි, ජාතික විද්‍යා පදනමේ සභාපතිතුමනි, අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි, සම්භාවනීය අමුත්තනි, විවිධ ප්‍රදේශවලින් අද මෙතෙන්ට ඇවිල්ලා ජගත් විද්‍යා දිනය සැමරීම සඳහා තියෙන මේ උත්සවයට සහභාගී වන ගුරුවර ගුරුවරියන් ඇතුළු සිසු දරු දැරියනි. මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා, ඒ වගේම කෘතවේදීත්වය පළ කරනවා ජාතික විද්‍යා පදනමේ මේ පිළිබඳව මට ආරාධනය කරපු සියලුම අයට. එය මගේ වාසනාවක් කොට මම සැලකනවා. ඒ වගේම මට ඉතාමත්ම හොඳ අවස්ථාවක් ලබා දුන්නා ජයන්ත වට්ටවිධානයේ මගේ හිතමිත්‍ර මහත්මයා. ඔහු මින් පෙර හරබර දේශනයක් කරලා කිව්වා මේ විද්‍යාව කොයි විදිහටද ප්‍රචලිත වුණේ, දියුණු වුණේ, වර්ධනය වුණේ ඉතිහාසයේ කොහොමද කියලා. ඉතාමත්ම වැදගත් කරුණු රාශියක් එතුමාගේ දේශනයේ තිබුණා. ඒ විද්‍යාව කියලා කියන්නේ මොකද්ද? අපි සමහර වෙලාවට කියන නවීන විද්‍යාව කියලා. සමහර වෙලාවට කියන බටහිර විද්‍යාව කියලා. අවුරුදු දහස් ගාණක් ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය තුල තිබුණු දැනුම දියුණු වෙලා, වර්ධනය වෙලා, විකාශනය වෙලා පැමිණි ඒ දැනුමට අපි මොකක් කියන්නද? මම එක උදාහරණයක් කියන්න. අපේ මේ සිසු දරු දැරියන් හොඳටම දන්නවා ශ්‍රී ලංකාවේ සිතියම අරගෙන ශ්‍රී ලංකාවේ සිතියමේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 150කට ඉහළින් තියෙන සමෝච්ච රේඛාව ඇඳලා බලන්න. මේ සමෝච්ච රේඛාවට යටින් තමයි අපේ රටේ සියලුම පැරණි ජලාශ පිහිටලා තියෙන්නේ.
මේක කොහොමද කරේ? මට ලොකු කුතුහලයක් තියෙනවා. ඒ කාලේ තිබුණු මේ විද්‍යාව කුමක් හෝ හේතුවක් හින්දා යටපත් වුණාද කියලා. එදා තිබුණ නැති උපකරණ නැති කාලයක ඔවුන් මේ කළේ කොහොමද? මා මේ කිව්වේ එක උදාහරණයක් විතරයි. අද අපි ජගත් විද්‍යා දිනය සමරන මේ මොහොතේ මට එහෙම මතක් කරන්නට හිතුනේ අපේ රටේ තාමත් සාමාන්‍ය ජනතාව තුළ තියෙන ඒ දැනුම අපි කොහොම හරි නැවත මතු කරගත යුතුයි. ඒ විද්‍යාවත් එක්ක ගැලපිය යුතුයි. ඒ මතින් විතරයි අපිට අපේ ශ්‍රී ලංකාවේ සහභාග්‍ය ලබා ගන්න පුළුවන් කියන එක තමයි මට කියන්නට ඕන. මේ වෙනකොට මගේ දේශනය ඊටාම කෙටි දේශනයක්. ඒ වුණාට අභාග්‍ය සම්පන්න සමහර පණිවිඩ අපිට තියනවා දෙන්න. ශ්‍රී ලංකාව තමයි මේ අසල්වැසි රටවල් වල භූතානය, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය වගේ රටවල් අතරින් ශ්‍රී ලංකාව තමයි පළවෙනි ස්ථානයට එන්නේ කෘෂි රසායන පාවිච්චි කිරීම සම්බන්ධ. ඔය කියන රටවල් වල සියලුම ඒවා එකට ගත්තොත් ශ්‍රී ලංකාව තමයි පළවෙනි ස්ථානයට එන්නේ රසායනික පොහොර පාවිච්චිය පිළිබඳව. ඉදිරියට ඒක තවදුරටත් වැඩි වෙයි කියලා හිතනවා. මේ දෙකම පළවෙනි ස්ථානයට තියෙන තැනක ඉඳලා තමයි අපි කතා කරන්නේ මේ භූමිය තිරසර සංවර්ධනය කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා අපි ඊ타මත්ම සැලකිලිමත් විය යුතුයි අපේ අනාගතය ගැන, ඔබලාගේ අනාගතය ගැන. මෙවැනි පරිසරයක අපි කොයි විදිහේ අභියෝගවලටද මුහුණ දෙන්නේ අපේ භූමිය තිරසර කළමනාකරණය කරාගෙන යාමට. මම එතනින් පටන් ගන්නම්. අපි අද කතා කරන මේ ගෝලයේ අපේ ලෝකයේ තියෙන සම්පත් කියලා කියන්නේ ඔබ සැම මේ වෙනකොටත් මේ පිළිබඳව දන්නවා. අපිට යම්කිසි උදව්වක් උපකාරයක් භාවිතයක් සඳහා තියෙන සියලුම ස්වභාවික සම්පත්වලට තමයි අපි මේ ලෝකයේ සම්පත් කියලා කියන්නේ. සම්පත් කළමනාකරණය කිරීම අපේ වගකීම වෙන්නේ ඒ නිසාම තමයි. හැබැයි මේ සම්පත්වල අපි හොඳට දන්නේවා වාතය, ජලය, ඒ වගේම සූර්යාලෝකයේ පස. මෙතන තියෙන මේ ලැයිස්තුවේ කොටස් දෙකක් තියෙනවා. මේ කොටස් දෙක තමයි එකක් ප්‍රතිඋත්පාදනය විය හැකි. එහෙම නැත්නම් අපට නිතැතිම්ම ගලාගෙන එන ලැබෙන සම්පත්. තවත් කොටසක් තියෙනවා කොහෙන් හෝ අපි ඒක ලබා ගන්න පුළුවන්. හැබැයි ඒක සීමා සහිතයි. මේ නිසා මේ සම්පත් වර්ග දෙකම අපිට අභියෝගමත් අවස්ථාවක් ලබා දෙනවා. කොයි විදිහටද අපි මේවා තිරසාර විදිහට භාවිතා කරන්න කියන එක. මේ තියෙන්නේ ජලය පිළිබඳ තත්ත්වය අපේ ලෝකයේ තියෙන. අපිට ජලය තියෙන ඕන තරම්. හැබැයි පාවිච්චි කරන්න, භාවිතා කරන්න, ප්‍රයෝජනයට ගන්න පුළුවන් ජලයේ තියෙන ඉතාමත්ම සීමිත ප්‍රමාණයක්. මුළු ලෝකයේ තියෙන ජලයෙන් 0.03යි අපිට පාවිච්චි කරන්න පුළුවන්. සමහර අයට සමහර වෙලාවට හිතෙනවා අපේ ලංකාවේ ජල හිගයක් තියෙනවායි කියලා. මේක පිළිගන්න පුළුවන්ද? අපේ ලංකාවට හොඳ ආශිර්වාදයක් තියෙන වර්ෂාපතනයක් තියෙනවා. ලංකාවේ වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 2,000ක් වෙනවා. අපේ භූමියට මේ ජලය ලැබුණාම අපිට වර්ෂයකට හම්බ වෙනවා ජලය ඝන මීටර බිලියන 131ක්. ඉතින් කොහොමද කියන්නේ ජල හිගයක් තියෙනවා කියලා?
අවාසනාවකට මේ ප්‍රමාණයෙන් 50%කට වඩා පාර්ශ්විකව මුහුදට ගලාගෙන යනවා. අපි පාවිච්චි කරන්නේ 50%ටත් අඩු ප්‍රමාණයක්. ඒ වගේම භූමි සම්පත ගත්තොත් භූමි සම්පතේ 29%ක් තියෙන්නේ අපි භූමිය වශයෙන් සලකන කොටස ලෝකයේ එයින් 71%ක් තමයි අපට වාසය කිරීම සඳහා සුදුසු වෙලා තියෙන්නේ. එයිනුත් 50%ක් තමයි කෘෂිකර්මයට යොදාගත හැකි. එයිනුත් 23%යි භෝග වගා සඳහා යොදලා තියෙන්නේ. තව විදිහකින් කියනවා නම් අවසාන වශයෙන් ගත්තොත් 2.4යි තියෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ භූමිය කෘෂිකර්මයේදී ඉතාමත්ම කල්පනාවෙන් පාවිච්චි කරන්න ඕන කියලා. අපි කතා කරනවා ඉඩම් නැත්නම් භූමිය හායන වීමක් වැහැරීමක් වෙනවයි කියලා. මොකක්ද ඒ? අපි කොහොමද ඒක දකින්නේ? අපි දකින්න සමහර වෙලාවට ගංගා දිගේ බොරදිය ගලාගෙන යන මුහුදට. ඒ යන්නේ සෝදාපාලු නිසා. මේවා සමහර වෙලාවට ගිහිල්ලා තැම්පත් වෙනවා ජලාශවල. තවත් වෙලාවක අපි දකිනවා මේ ජලය ගලාගෙන යෑමේ යම් ගැටලුවක් තියෙනකොට ලවණතාවයට වෙලා තියෙනවා. සමහර තැන්වල අපි දකිනවා වනාන්තර ගිනි තියලා විනාශ කරනවා. තවත් සමහර තැන්වල අපි දකිනවා නාය ගිහිල්ලා විශාල විපත්තියක් වෙනවා. මේ හැම එකම අපිට පෙන්වන්නේ මොකද්ද? අපේ භූමිය අපි කල්පනාකරණය කිරීමේ යම් දෝෂයක් නිසා එහි තිරසර බවක් නැතුව විනාශ වෙලා යන එක, හායනය වෙලා යන එක, වැහැරිලා යන එක. අපි මොහොතකට කල්පනා කරොත් භූමිය හායනය වෙනවා නම් අපි කල්පනාකරණය කරන්න ඕන මොකද්ද? භූමිය කියලා කියන්නේ පස විතරක් නෙවෙයි. භූමිය කියලා කියන්නේ පස, ජලය, සත්වයින්, ශාක, ඒ අවට තියෙන පරිසරය හැම එකක්ම. මේකේ තියෙන නිෂ්පාදන ධාරිතාවය අපිට පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක තමයි අපි තිරසර කල්පනාකරණය කියලා කියන්නේ. එහෙමනම් අපි පස වෙනම කල්පනාකරණය කරලා, ජලය වෙනම කල්පනාකරණය කරලා, සත්ත්ව ශාක වෙනම බලාගෙන ඉන්න එකද මේ සියල්ල එකම පද්ධතියක තියෙනවා නම් මම යෝජනා කරන්නේ මේ සියලුම දේවල් එකට කැටි කොටගෙන අපේ පරිසර පද්ධතිය කළමනාකරණය කළ යුතුයි කියන එක. අපේ පාසල් අපි ඉගෙනගෙන තියෙනවා මේ ජීවයේ සංවිධානය වෙලා තියෙන්නේ කොහොමද කියලා. තනි සත්ත්වයක්, තනි ශාකයක්, ගහණයක්, ප්‍රජාවක් මේ සියල්ල එකතු කරලා එහි තියෙන සියලුම ක්‍රියාවලිත් එක්ක තුලන්නේ වුණු පද්ධතියක තමයි පරිසර පද්ධතියක් කියලා කියන්නේ. මේ පරිසර පද්ධතිය අපි තවදුරටත් විස්තර කරන්න පුළුවන්. මේ තියෙන තනි ශාකයක් එකම වර්ගයේ ශාක ගොඩක් එකතු වෙනකොට අපි ඒකට කියනවා ගහණයක් කියලා. එවැනි ගහන කීපයක් එකතු වෙනකොට ප්‍රජාවක් වෙනවා. ඒ ප්‍රජාව තුල තියෙන සියලුම ක්‍රියාවලි සිදු වෙනකොට අපි කියන පරිසර පද්ධතියක් කියලා. අපේ ලංකාව ඉතාමත්ම සුන්දර දූපතක්. මේ දූපතේ තියෙන පරිසර පද්ධති බැලුවොත් මේ පරිසර පද්ධති වල හැම එකක්ම අපේ ඇත්තටම අපේ වාසනාවට හැදිලා තියෙන ඒවා.
එකක් තමයි වනාන්තර සහ ඒට සම්බන්ධ ඒවා. අපි ගත්තොත් සිංහරාජ වනාන්තරේ අපි ගිහිල්ලා බලනවා සමහරලාට. ඒ වගේම මිරිදිය සහිත පරිසර පද්ධති, ඒ වගේම සාගර තලයට කලප් වගේ තැන්වල තියෙන කඩුලාන් සාක වගේ තියෙන පරිසර පද්ධති, ඒ වගේම අප විසින් නිර්මාණය කර අපි ආහාර නිෂ්පාදනය සඳහා පාවිච්චි කරන කෘෂිකාර්මික පරිසර පද්ධති. අපි මෙච්චර කතා කරන්නේ ඇයි පරිසර පද්ධති ගැන. අපිට එයින් සිදුවෙන සේවා ගොඩක් තියෙනවා. එකක් තමයි ඒ පරිසර පද්ධතිය තුළ ඒ පරිසර පද්ධතිය පවත්වාගෙන යන්නට පද්ධතිය තුළ සිදුවෙන ක්‍රියාදාමය. පෝෂක පදාර්ථ පස ඇතිවීම, ඒ වගේම බීජවලින් ඇතිවෙන ගහන ඇතිරීම, මේ සියල්ල එකතු වෙනවා. ඒවට අපි කියන්නේ ආධාරක සේවා කියලා. ඒ වගේම තවත් කොටසක් තියෙනවා නියාමන සේවා. අපිට ගම් වතුර හැදෙනවා, නියඟේ ඇති වෙනවා, සුලිසුලන් තියෙනවා, අසංගත රෝග තියෙනවා. මේ හැම එකකම නියාමනයක් ඇති කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ පරිසර පද්ධති වලට. ඒ වගේම අපිට බොහෝ දේ ලබා දෙනවා මේ පරිසර පද්ධති වලින්. ආහාර, පළතුරු, ඒ වගේම බෙහෙත් වර්ග, කෙඳි වර්ග බොහෝ දේ අපිට හම්බ වෙනවා. සමහර අය දැකලා තියෙනවද අපිට දේශීය වශයෙන් ආවේනික සමහර පළතුරු වර්ග තියෙනවා. මේ තියෙන්නේ දඹ පළතුරු. මේවා අපි හරියට දියුණු කරොත් මේවා ලෝකයට පෙන්වන්න පුළුවන් අපේ ආවේනික පළතුරු වශයෙන්. ඒ වගේම තවත් කොටසක් තමයි සංස්කෘතික සේවා, ද්‍රව්‍යමය නොවන සේවා. අපේ සිත්වල ඇතිවෙන කලබලකාරී දේවල් සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න, අපේ මානසික සුවය ලබා ගන්නට අපි බොහෝ දේවල් කරනවා. මේ අපේ සංස්කෘතිය. මේ සංස්කෘතිය තුළ තියෙන සමහර ආධ්‍යාත්මික දේවල් අපිට තාමත් තේරුම් ගන්නට අමාරුයි. ඒ නිසාම සමහර දේවල් තියෙනවා මේ පරිසර පද්ධතිවල සිදුවෙන දේ අපට භෞතික වශයෙන් විස්තර කරන්න ටිකක් අමාරුයි. අපි ඒ ගැන තව ටිකක් අපි කතා කරමු. ඒ නිසා මම යෝජනා කරන්නේ තිරසර භූමි කළමනාකරණය වෙනුවට අපි උත්සාහ ගමුද තිරසර පරිසර පද්ධති කළමනාකරණයක් ගැන. මේ පරිසර පද්ධතිවල තියෙන ඒ බැලුවොත් ඒ හැම එකක්ම පස, ජලය, සත්ත්ව සහ සාක මේ සියල්ලම එකට කැටි වෙලා තියෙන යම් ක්‍රියාවලියක් මේක ඇතුළේ තියෙන නිසා. අපි පුංචි කාලේ අපි දැකපු සමහර පරිසර පද්ධති අද මේ වෙනකොට අපේ මේ දූ දරුවන්ට දකින්නට නැහැ. මේ තියෙන එක ඒ වගේ පරිසර පද්ධතියක්. මේකේ අපි ජල කළමනාකරණය වෙනම අරගෙන, පස කළමනාකරණය වෙනම අරගෙන, පරිසර කළමනාකරණය වෙනම ගත්තොත් එතන පරිසර පද්ධතියක් පවත්වයිද කියලා මට හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ අපේ ගම්වල තියෙන වැව් ගම්මාන පරිසර පද්ධතිය. මෙහි තියෙන බොහෝ දේවල්
වලින් අපි අර ඉස්සෙල්ලා කියපු සේවා හැම එකක්ම සිද්ධ වෙනවා. නියාමන සේවා, ඒ වගේම ආධාරක සේවා, සංස්කෘතික සේවා සහ අපිට සැපයුම් දෙන සේවා. මේ සියල්ල කැටිකොට ගත්ත කළමනාකරන ප්‍රවේශයකට තමයි අපි ආයුත්තේ කියලා මම හිතන්නේ. අපි මේ වනකොට විද්‍යාවේ දියුණුවත් එක්කම මේ පිළිබඳව භූමි කළමනාකරණය සඳහා අපේ විද්වතුන් විවිධ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. සස්්‍ය විද්‍යාත්මක දේවල් තියෙනවා. මේවා අපි ඉගෙන ගන්න බොහෝ දේවල්. ඒ වගේම මේ ජෛව විද්‍යාත්මක දේවල් තියෙනවා. ඒවත් අපි ඉගෙන ගන්නවා අපේ පාසල්වල කෘෂිකර්මයට. ඒ වගේම ව්‍යුහාත්මක දේවල් කුට්ටිකානු, පස් දැමි, ගල් දැමි, වේදිකා, මලු මේ හැම එකක්ම අපි ඉගෙන ගන්නවා. හැබැයි මම කියන්නේ මේ විදිහට වෙන් කරගෙන අපි කරන එක කොයිතරම් දුරට සාධාරණද? මේ හැම එකක්ම පරිසර පද්ධති. අපි ගියොත් වී ගොවිතැන් කරන කුඹරකට ඒක කෘෂි පාරිසරික පද්ධතියක්. අපි පරිස්සම් කරන්න ඕන, අපි රැක බලා ගන්න ඕන, අපි සංරක්ෂණය කරන්න ඕන ඒ කෘෂි පාරිසරික පද්ධතිය සම්පූර්ණයෙන්ම. ඒ වගේම මෙහි ආරම්භක දෙයක් වශයෙන් අපිට පෙන්වන්න පුළුවන් අපේ සමහර තැන්වල වෑයමක් කරලා තියෙනවා. මේ තියෙන සංරක්ෂණ විධි එකතු කරලා එක පරිසර පද්ධතියක සංරක්ෂණය සඳහා යොමු කරපු අවස්ථා අපි දැකලා තියෙනවා. එකක් තමයි මේ වීදි භෝගාව කියන එක. තව එකක් අපි ඉගෙන ගත්තා වෙනත් රටකින් අපි ගෙනත් මෙහාට පාවිච්චි කරනවා දැන් මේ සෝල්ට් ක්‍රමය කියන එක. මේ වගේ අපි බලාපොරොත්තු වෙන්නේ එක දෙයක් අරමුණු කරගෙන ඒක සංරක්ෂණය කරන්න, ඒක කළමනාකරණය කරන්නට වැඩිය සියලුම සම්පත් එකතු කරලා එක පද්ධතියක් වශයෙන් කළ යුතුයි කියන එක. ඒ වගේම අපි මේ ඉගෙන ගන්න දේවල් කොයිතරම් දුරට සම්ප්‍රදායිකව අපේ ගම්වල තිබුණද කියන එකත් අපි ටිකක් දැනගත්තොත් හොඳයි. මම ඊළඟට ඔයගොල්ලන්ට කියන්නේ මේවත් පොඩ්ඩක් පාසල් වල උගන්වනවා නම් හොඳයි කියලා. අපේ ගම්වල තියෙනවා ගැමි වහරි තියෙනවා. ඔය කියන පරිසර පද්ධතිය සංරක්ෂණය කරන්න, කළමනාකරණය කරන්න ඒ අය විසින් යොදාගත්ත සමහර විධි විධාන. බලන්න ඒවා 10කට එකතු කරන්න පුළුවන්. මේ 10 ගැන ඔයගොල්ලෝ හිතන්නේ මොනවද? මේ එකක්. ඒ අනාදිමත් කාලයක ඉඳලා අපේ ජනවහරේ තියෙනවා, අපේ ගැමියන්ගේ තියෙනවා එක විධානයක් දියපත්තායම් තහංචිය කියලා. තහංචියක් යොදනවා ජලයහික කාලෙට ඒක පරිස්සම් කරන්නේ කොහොමද කියලා නීති වශයෙන්, නීතියක් වශයෙන්ම යොදනවා. ඒ වගේම දෙවනි කාරණේ තියෙනවා නියම කන්නට ගොවිතැන්පත් කියලා. නියමිත වේලාවට කරනවා නම් බොහෝ රෝග පලිබෝධ අඩු වෙනවා. වර්ෂාපතනය පාවිච්චි කරන්න පුළුවන්. අපිට වර්ෂාපතනයෙන් එන ජලය ඉතුරු කරගන්න පුළුවන්. ජලය හරියට කළමනාකරණය කරන්න පුළුවන්. බලන්න මේ අය කොයි විදිහටද මේවා හිතුවේ කියලා. ඊළඟ කාරණය තමයි ඊ타මත්ම වැදගත් වෙන්නේ අපි වෙනම භූමිය කළමනාකරණය කරන්න හදනවා. සතා සීපාව වෙනම බලා ගන්න හිතනවා. භූමිය ගැන වෙනම කතා කරනවා. හැබැයි ඒගොල්ලෝ කිව්වේ ගහකොළ සතා සීපාව බින්කරේ වතුරයි ආයිබෝවා කියලා. ආයිබෝවා කියලා කියන්නේ තිරසර පැවැත්මට. ඒ සඳහා අපි ගහකොළ සතා සීපාව ඒ වගේම භූමිය එකට කළමනාකරණය
කළ යුතුයි කියන එක අපේ පැරණිනු හරියටම අවබෝධ කරගෙන තියෙනවා. අපි විද්‍යාවෙන් පහසුකම් ලබා ගන්න බව ඇත්ත. අපි විද්‍යාවෙන් ආහාර නිෂ්පාදනය කරගෙන අපිට අවශ්‍ය ආහාර පිරිසිදු ජලය වෙනත් පහසුකම් ලබා ගන්න බව ඇත්ත. අපේ මනසට තියෙන ආහාර මොනවද? මනසේ සහනය ඇති කරන්නේ කොහොමද? සතුට ඇති කරන්නේ කොහොමද? තෘප්තිමත් භාවය ඇති කරන්නේ කොහොමද? ඒ අය ඒ ගැන හිතලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා හිතේ ස්පාසුවට දම්පින් කරන්නට පැටිපස් පරාණය හදාපන් වඩාපන් කියලා. පැටිපස් පරාණය කියලා කියන්නේ පරාණ පහක්. පැටිපස් පරාණය කියලා කියන්නේ දරුවෝ 5 දෙනෙක්. මේ දරුවෝ 5 දෙනා ගැන මම වෙනම කියන්නම්. ඒ වගේම ඒ අය කියනවා ආකහේ වැහි කැටෙන් වැව් අමුණු පුරෝපන් කියලා. මොකක්ද මේ කියන්නේ? අපිට වැටෙන ජලය පුළුවන් තරම් සංරක්ෂණය කරලා පුළුවන් තරම් කළමනාකරණය කරලා ඉතිරි කරගෙන මේ වැව් අමුණු පුරවලා අපිට අවශ්‍ය ජලය අපිට ඕන විදිහට පාවිච්චි කරන්න කියලා. අපේ පැරණි ශිෂ්ටාචාරය ජල ශිෂ්ටාචාරයේ තියෙන්නේ මේ මහා යෝදෑලවල් ඒ වගේම ජලාශ හැදුවේ කෘෂිකර්මාන්තය සඳහා පමණක්ම නෙවෙයි කියලා. ඔගොල්ලෝ සීගිරියට ගියොත් බලන්න පුළුවන් සීගිරියේ වතුර මල්. ඒවා ඒගොල්ලෝ ඇති කරේ කිසිම යන්ත්‍රයක් අනුකරණය කරලා නෙවෙයි. ඒ කරපු විද්‍යාව අපි පාවිච්චි කරනවා අපි කියනවා ඒකට දේශීය විද්‍යාව කියලා. දේශීය විද්‍යාව තුළ තියෙන දේවල් අපිට බොහෝ දේවල් දැන් වැළලීලා ගිහිල්ලා තියෙනවා. අර මම ඉස්සරලා කියපු පැටිපස් පරාණේ කියන්නේ මෙන්න මේ 5 දෙනාට. දරු පැටියා, පසු පැටියා, පූස් පැටියා, පළු පැටියා සහ කුකුල් පැටියා. මොනවද හිතෙන්නේ? අපි අපේ මනස හරියට තියාගන්න අපේ ගැටලු අමතක කරන්න මනසට යම්කිසි සුවයක් ලබා දෙන්න අපි මොනවද කරන්නේ? හුඟක් වෙලාවට මම දැකලා තියෙන සමහර ගෙවල් වල මාළු ටැංකිය තියෙනවා. මාළුවා යනවා දිහා බලාගෙන ඉන්නවා. අපි පැරණි අය කරේ ගේ වටේට ඉන්නවා තවත් ඒ වගේම සුරතල් සත්තු වර්ග 5ක්. ඒ දිහා තමයි බලාගෙන හිටියේ. තවදුරටත් මේ ඒ අය කියනවා අපි වැඩ කරනකොට තනි තනියෙන් වැඩ කරන්න එපා කියලා. එකතු පාදා නොවි හරි හමං වැඩක් නොකරන් කියලා. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම කණ්ඩායමක් වශයෙන් වැඩ කරන්න. ශක්තිය තියෙන එතන සංවිධානය වෙන්න කියලා. ඒ වගේම මේගොල්ලෝ කියනවා ආහාර සුරක්ෂිතභාවය ගැන. ජල සුරක්ෂිතභාවය වගේම ආහාර සුරක්ෂිතභාවය ගැනත් කියනවා. ඒගොල්ලෝ කියන වී කුරහන් සම්භාරේ අටුකොටු පුරවන් රාලේ කියලා. සම්භාරය කියලා කියන්නේ වැඩිපුර තියෙනකොට ඒවා අටුකොටු වල පුරවන්න කියලා කියන්නේ. ඒ වගේම අපිට හැම දෙයක්ම තියෙනවා නම් අපිට සම්පත් තියෙනවා නම් අපිට යෙදවුම් තියෙනවා නම් අපි තවත් කෙනෙකුට යටත් වෙන්න ඕනේ නැහැ. ඒ අභිමානය තියාගන්න. ඒගොල්ලෝ කියන්නේ තෙල් පැණි නැත්තම් කැවුම්ද පඤ්ඤම් කියලා. කැවුම් හදන්න තෙල් පැණි තියෙනවා නම් අපි මොකටද එක එක්කෙනා ළඟට යන්නේ කියලා. ඒ සෛරීභාවය ඒ මානසික ශක්තිය අපි තියාගන්නට ඕන. ඒක තමයි අපි අනාගත පරම්පරාවට උගන්වන්න ඕන. ඒ වගේම කියනවා මේ දැනුම එකතු කරගත්ත දැනුම පරම්පරාවෙන් පරම්පරාවට යන්න යම් වැඩපිළිවෙලක් යම් දෙයක් කරන්න ඕන. ඒගොල්ලෝ කියන්නේ කෙම් පහන් දැනගන්න සනුහරේ රැකගන්න කියලා. අවසාන වශයෙන් මේගොල්ලෝ කියනවා අපි භෞතික වශයෙන් යම්කිසි දියුණුවක් ලබන බව ඇත්ත. පරිසරය ගැන හිතන බව ඇත්ත. අපේ ආධ්‍යාත්මික සුවය කොහෙද තියෙන්නේ? ඒක අපේ සංස්කෘතිය. ඒ සංස්කෘතිය රැකගන්න ඒගොල්ලෝ කියනවා කවි සින්දුරාගන් හිතට කාවක් දාපන් කියලා. මේ
විධාන 10 සහිත ඒ සමාජය කිසි දවසක තවත් කෙනෙකුට අත පෑවේ නෑ. ඒ අය ඒගොල්ලන්ගේ ශක්තිය ලබාගත්තේ තුලින්. එක ශක්තිය භෞතික ශක්තිය විතරක් නෙවෙයි. මානසික ශක්තිය ලබාගත්තෙත් ඒකෙන්. ඒ නිසා අද දවසේ මගේ පණිවිඩය ඊටාම කෙටි පණිවිඩයක් මම දෙන්නේ. විශේෂයෙන් මේ දරුදැරියන්ට ඔබට තිබුණා හොඳ ශිෂ්ටාචාරයක් වාරි ශිෂ්ටාචාරයක් තිබුණා. ඔබට තිබුණා හොඳ ජීවිතයක් ගෙවන්න පුළුවන් පරිසරයක් තිබුණා. ඔබට තිබුණා හොඳ දැනුමක් ඒ කාලේ. අද ඒක වැළලී ගිහින්. එනිසා අපේ ලංකාව ශ්‍රේෂ්ඨ දූපතක්. අපි එකට ගෞරව කරන්න ඕන. එහි තියෙන දේවල් අපි ඉගෙන ගන්න ඕන. අපේ ඉතිහාසයේ විකෘති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඉදිරියට ඒ පිළිබඳ යම් සැලකිල්ලක් දක්වන්න ඕන, අවධානයක් යොදන්න ඕන. ඒ වගේ මේකේ පහත් කරලා සලකන්නට එපා. හුඟක් වෙලාවට ලෝකයේ ඉන්න එකම ජාතිය තමන්ගේ ජාතිය අප්‍රසාදයට ලක් කරන ශ්‍රී ලංකාව. එනිසා එහෙම කරන්නට එපා. අභිමානයෙන් ඉන්න ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඔබ සියල්ලටම තෙරුවන් සරණයි.